අපි වර්ගීකරණය කරා මොනවද? කාබෝහයිඩ්‍රේට්, ඊට පස්සේ ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල කියන. එතකොට මේ වෙනකොට අපි කාබෝහයිඩ්‍රේට් කියන ඒවායි ලිපිඩ කියන ඒවායි ගැන කතා කරලා ඉවරයි. හරිද? එහෙනම් පුතේ අද අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන කියන මාතෘකාව ගැන. එහෙනම් බලන්න මෙන්න මේ ප්‍රෝටීන කියන දේවල් ගැන අපි කතා කරද්දී මෙන්න මේකේ තියෙනවා අපි විසින් මෙන්න මේ නිව් සිලබස් එකේ දැනගත යුතුම ඉතාමත් වැදගත් කරුණු ටිකක්. ඒවා අපි පොයින්ට් වයිස් කතා කරනවා නම් පුතේ ඔන්න බලන්න. අපි දන්නවා හැම එකක්ම හරිද? ඒ කියන්නේ හැම මහා අණුවක්ම එහෙමත් නැත්නම් කාබනික සංයෝගයක්ම තැනෙන්න භාවිතා කරන මොනවද? ඒක අණු තියෙනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රෝටීන ගත්තොත් ප්‍රෝටීන වල තැනුම් ඒකකය මොකද්ද? අපි කියනවා බිල්ඩින් යුනිට් එක කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වෙනදා කතා කරනවා වගේම අපි කිව්වොත් එහෙම පුතේ මේ බිත්තියක් කියන එක. දැන් බිත්තිය කියන එක සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන් මේ ලියුම වගේ එකක් නෙවෙයි. ඒකට බිත්තිය හැදිලා තියෙන්නේ ගඩොල් වල එකතුවකින්. එහෙනම් අපි බිත්තිය දැනුම ඒකකයේ විදිහට ගන්න මොකද්ද? ගඩොලයක්. එහෙනම් පුතේ ඒ වගේම මේ ප්‍රෝටීන් කියන බිත්තිය හදන එක. එහෙම නැත්නම් ප්‍රෝටීන් කියන විශාල සංයෝගය හදන්න දායක වන තැනුම් ඒකකය. හරිද? තැනුම් ඒකකය තමයි පුතේ මෙන්න බලා ගන්න. අපි කියනවා ඒකට ඇමයිනෝ අම්ල කියලා. එහෙනම් බලන්න ඒකේ තැනුම් ඒකකය වෙන්නේ ඇමයිනෝ අම්ල. බලන්න ඇමයිනෝ අම්ල. එතකොට පුතා අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ දේහය තුල හරිද? අපේ දේහය තුල මෙන්න මේ ඇමයිනෝ අම්ල කියන ඒවා සාධාරණ භාවිතාවන මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට මෙන්න මේ ඇමයිනෝ අම්ල නිර්මාණය වෙලා දායක වන මූලද්‍රව්‍ය තමයි අනිවාර්යෙන් අපි කතා කරන සෑම ඇමයිනෝ අම්ලයකම අන්තර්ගත වෙනවා මොනවද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන පරමාණු. එහෙනම් බලන්න CHON කියන පරමාණු ටික සෑම එකම අන්තර්ගත වෙනවා. ඊට අමතරව සමහරක් ඒ වගේ මොනවාද? සමහරක් ඒ කියන්නේ පුතේ අපි කතා කරන ඒ වගේ සමහරක් ඒ වගේ විතරක් සල්පත් අන්තර්ගත වෙනවා. මොනවාද? සල්ප. ඒ අනුව අපිට කියන්න පුළුවන් අපි දන්න සියලුම ඇමයිනෝ අම්ල ගැන කතා කරද්දී මොනවද? මේ වගේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ සල්ෆර් අන්තර්ගත වෙනවා කියලා. එතකොට පුතේ මෙන්න මේ විදිහට අපි ඇමයිනෝ අම්ල ගත්තොත් එහෙම ඇමයිනෝ අම්ල කියන්නේ එකක් නෙමෙයි වර්ග කිහිපයක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මානව දේහය තුල ඇමයිනෝ අම්ල රාශියක් හම්බ වෙනවා. හැබැයි ඒ අතරින් මෙන්න මේ ප්‍රෝටීනයක් කියන එක සංශ්ලේෂණය කරන්න දායක වෙන්නේ ඇමයිනෝ අම්ල 20ක විතර ප්‍රමාණයක්. කොච්චරද? ඇමයිනෝ අම්ල 20ක විතර ප්‍රමාණයක්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම ඒක කතා කරද්දී ලියන්න ඕනේ මෙන්න මේ විදිහටයි. ඒ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා දායක වන ඇමයිනෝ අම්ල කොච්චරද? 20යි. මොකක්ද එහෙනම් බලන්න ප්‍රෝටීන හරිද? ප්‍රෝටීන තැනීමට දායක වන තැනීමට ඒ කියන්නේ ඒවා හදන්න දායක වන ඇමයිනෝ අම්ල සංඛ්‍යාව හරිද? ඇමයිනෝ අම්ල සංඛ්‍යාව කොච්චරද? 20ක් කියලා කියනවා. සංඛ්‍යාව 20කි. හරිද? 20කි. මෙන්න මේවා හොඳට මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොච්චර ඇමයිනෝ අම්ල වර්ග තිබුණත් අපිට එහෙනම් මෙන්න මේ ප්‍රෝටීනයක් හදන්න ඕනේ කීයද? 20ක් විතරයි. එහෙනම් බලන්න පුතේ අපි මෙන්න මේ ඇමයිනෝ අම්ල කියන බිල්ඩින් යුනිට් එකේ එහෙම නැත්නම් තනුම් මේකකින් හැදෙන ප්‍රෝටීන ගැන කතා කරන්න කලින් නේද? පිත්තිය ගැන කතා කරන්න කලින් කඩල ගැන කතා කරලා ඉන්න බෑනේ. ඒ වගේ ප්‍රෝටීනය ගැන කතා කරන්න කලින් පුතේ ඇමයිනෝ අම්ලය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ වගේ ඇමයිනෝ අම්ලය කියන්නේ මොකක්ද කියලා එහෙනම් පොඩ්ඩක් කතා කරලා ඉන්න. බලන්න හරිද? එහෙනම් පුතේ දැන් ඕගොල්ලන්ට මතක ඇති අපි මේත් එක්කම පරණ දේවල් මතක් කරගමුකෝ නේද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයේ විදිහට ක්‍රියා කරේ මොනොසැකරයිඩ්. හරිද? එතකොට ලිපිඩ වල තැනුම් මේකකයේ විදිහට ක්‍රියා කරේ මොනවද? ග්ලිසරෝල් සහ මේද අම්ල, ට්‍රයිග්ලිසරයිඩ් වල. ඊට අමතරව වෙන ලිපිඩ වර්ග තියෙන්න පුළුවන්. එතකොට තවත් දෙයක් අපි ඊගාල කතා කරා. මතකද දවසක් අපි කතා කරා මහා අණු කියන ඒවා. මහා අණු කියන්නේ ඒකක අණු විශාල සංඛ්‍යාවක් බහු අවයවීකරණයට ලක් වෙලා සෑදෙන සාපේක්ෂ අණු ස්කන්ධය 10 4 10 6. නැත්තම් සාපේක්ෂ අණු ස්කන්ධය ඊශා විශාල අණු. හැබැයි එදා අපි කතා කරද්දි කිව්ව පුතේ මෙන්න මේ මහා අණු වලට කාබෝහයිඩ්‍රේට් වල සියලුම ඒවා අයිති වෙන්නේ නැහැ.
ඒ කියන්නේ මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි කියන දෙක එකටයි තුනේ නැහැ. නමුත් පොලිසැකරයිඩ් කියන්නේ මොකද්ද? අන්න අපි කිව්ව විදිහට මහා අණුවක්. හැබැයි අපි කිව්වා ලිපිඩ කියන්නේ මහා අණුවක් නෙවෙයි. ඒ වුණාට අපි අද මේ කතා කරන ප්‍රෝටීන කියලා කියන්නේ පුතේ මෙන්න මේ විදිහට අපි කතා කරන්න යන ඇමයිනෝ අම්ල ගොඩක් එකට එකතු වෙලා හැදිච්ච මහා අණුවක් කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් බලන්න ඕගොල්ලන්ගෙන් MCQ එකකට ඇහුවොත් ඕගොල්ලෝ මොනවද ලියන්නේ? බහුව අවයවික වලට. එහෙම නැත්නම් ඕගොල්ලෝ මහා අණු වලට ලියන්නේ පොලිසැකරයිඩ්, ප්‍රෝටීන සහ අනිත් එක මොනවද? න්‍යෂ්ටික අම්ල. ඒ කියන්නේ DNA සහ RNA. හරි. එහෙනම් අපි පුතේ දැන් කතා කරන්න යන්නේ මොනවද? ඇමයිනෝ අම්ල පිළිබඳව. මොනවද? ඇමයිනෝ අම්ල. ඔන්න බලන්න. ඔන්න බලන්න. ඇමයිනෝ අම්ල. ඇමයිනෝ ඇසිඩ්ස් කියලා කියනවා. හරිද? ඇමයිනෝ අම්ල. එහෙනම් පුතේ ඇමයිනෝ අම්ලයක් ගත්තාම හරිද? ඇමයිනෝ අම්ලයක් ගත්තාම මෙන්න මේක තැනෙන්න නම් ඒකේ තියෙනවා පුතේ මොකද්ද? මධ්‍ය කාබන් පරමාණුවක්. මධ්‍ය කාබන් පරමාණුවක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කෙමිස්ට්‍රි වලදී ඉගෙන ගන්නවා මොනවද? කාබන් කියන්නේ සංනිධිතාවය 4යි. ඒ කියන්නේ 4 වෙනි කාණ්ඩේ ඉන්නේ. එහෙනම් එයා තවත් කාණ්ඩ 4ක් එක්ක බැඳෙන්න පුළුවන් කෙනෙක්. එහෙනම් මෙන්න මේ තියෙන කාබන් පරමාණුවට තමයි අපි කියන්නේ මධ්‍ය කාබන් පරමාණුව කියලා. මොකද්ද කියන්නේ? මධ්‍ය කාබන් පරමාණුව. එහෙනම් බලන්න පුතේ මේකට අපි කියනවා මධ්‍ය කාබන් පරමාණුව. ඕකේ? කාබන් පරමාණුව. එහෙනම් ඔන්න ඔය මධ්‍ය කාබන් පරමාණුව වටේට එකින් එකට වෙනස් කාණ්ඩ 4ක් බැඳෙනවා. දැන් බලමු මොනවද මේ කියලා. එකක් තමයි පුතේ මෙන්න මේකේ එක පැත්තකට බැඳෙනවා NH2 කාණ්ඩයක්. NH2. ඒකට අපි කියනවා ඇමීනයක් කියලා. සාමාන්‍යයෙන් ඇමීන කියන්නේ මොනවද? භාෂ්මික ගුණයකින් යුක්ත එකක්. එහෙනම් බලන්න මෙන්න තියෙනවා එක පැත්තකින් බැඳිලා ඇමීන කාණ්ඩය. ඕකේ? ඇමීන කාණ්ඩය. ඇමීන කාණ්ඩය සාමාන්‍යයෙන් භාෂ්මිකයි. සාමාන්‍යයෙන් භාෂ්මිකයි. ඊට පස්සේ පුතේ ඒත් එක්කම එක එල්ලේ මේකට බැඳෙනවා මොකද්ද? කාබොක්සිලික් කාණ්ඩයක්. ඒ කියන්නේ COOH කාණ්ඩයක්. මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩය කියන්නේ බලන්න එයාට තියෙනවා මොනවද එහෙනම් ආම්ලික ස්වභාවයක්. ඒ නිසා කාබොක්සිලික් කාණ්ඩය කියන එක මොකද්ද? ආම්ලික ස්වරූපයක් ගන්නවා. එහෙනම් බලන්න පුතේ මෙතන තියෙනවා කාබොක්සිලික් කාණ්ඩය. මොකද්ද? කාබොක්සිලික් කාණ්ඩය. හරි? කාබොක්සිලික් කාණ්ඩය. එහෙනම් අපි බැලුවොත් එහෙම තවත් කොච්චරද? කාණ්ඩ දෙකක් බැඳෙන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ විදිහට මෙන්න මේකේ ඊළඟට හයිඩ්‍රජන් පරමාණුවක් බැඳෙනවා. එහෙනම් බලන්න H පරමාණුවක් බැඳෙන්න පුළුවන්. H පරමාණුවක් බැඳෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේකේ හරිද? මෙන්න මේකේ බලන්න පුතේ තව කාණ්ඩයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට අපි කියනවා R කාණ්ඩය කියලා. ඇත්තටම කියනවා නම් මෙන්න මේකේ ඇමයිනෝ අම්ලවල විවිධත්වයක්. එහෙමත් නැත්නම් අපි කිව්වොත් එහෙම ඇමයිනෝ අම්ල එකින් එකට වෙනස් ස්වරූපයෙන් පිළිටන්න හේතුව තමයි මෙන්න මේ R කාණ්ඩය. ඔන්න ඔය R කාණ්ඩය කියන එක එහෙමත් නැත්නම් ඇල්කිල් කාණ්ඩය කියන එක විචලනය වන ස්වරූපයක් තියෙනවා. මේ තියෙන්නේ නම් ඇල්කිල් කාණ්ඩය. ඔන්න ඔය ඇල්කිල් කාණ්ඩය කියන්නේ පුතේ අවස්ථානුකූලව වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ ඇමයිනෝ අම්ල එකින් එකට වෙනස් සංඛ්‍යාවක් මෙන්න මේක තුල නිර්මාණය වෙලා තියෙන්නේ. මෙන්න මේ R කාණ්ඩයට පිසිඳෙන්නේ. එහෙනම් එයා වෙනස් වෙන නිසා තමයි අනිත් ගොල්ලත් වෙනස් වෙන්නේ. එහෙනම් බලන්න පුතේ මෙන්න මේ විදිහට මධ්‍යගත කාබන් පරමාණුවට එකින් එකට වෙනස් කාණ්ඩ 4ක් බැඳිලා තියෙන නිසා මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? අසමමිතික කාබන් පරමාණුවක් කියලා. දැන් ඔයගොල්ලන්ට කෙමිස්ට්‍රි වලදී ඔක හොඳට පැහැදිලි කරලා දෙනවා. අපි දන්නවා එහෙනම් කාබන් පරමාණු වටේට එකින් එකට වෙනස් කාණ්ඩ 4ක් තියෙනවා නම් ඒක අසමමිතික එකක් කියලා. එහෙනම් මෙන්න මේ මධ්‍ය කාබන් පරමාණුව කියන එක මොකද්ද? අසමමිතික එකක්. හරිද? මේක අසමමිතික කාබන් පරමාණුවක්. අසමමිතික එකක්. හරිද? අසමමිතික එකක්. හරි. නමුත් අපි දන්නවා මේ සිලබස් එක තුලදී අපි කතා කරනවා මොනවද? විවිධ ඇමයිනෝ අම්ල ගැන. හරි? එතකොට ඒ අතරින් එන ඇමයිනෝ අම්ල වලින් සරලම ඇමයිනෝ අම්ල ආකාරය අපි කියන්නේ ග්ලයිසින්. හරිද? ග්ලයිසින්. ඔන්න බලන්න ග්ලයිසින් වල තියෙන විශේෂත්වය. ඒ තමයි පුතේ අපි ගත්තොත් එහෙම
දැන් අපි දන්නවා මෙන්න මෙතන වෙනස් වෙන්න පුළුවන් කාණ්ඩය මොකද්ද? R ඇල්කිල් කාණ්ඩය. එහෙනම් බලන්න ඔය R කියන තැනට හරිද? බැරි වෙලාවත් හයිඩ්‍රජන් පරමාණුවක් ආවොත් මොන පරමාණුවක්ද? H පරමාණුවක්ම ආවොත් එහෙම බලන්නකෝ. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්ව සංසිද්ධියට මේක එකගයි නැහැ නේද? ඒ කියන්නේ මේ කාබන් පරමාණු වටේට දැන් 4 දෙනාම වෙනස්ද? නැහැ. එතන දෙන්නේ එක වගේ හැබැයි අනිත් දෙන්න වෙනස්. ඒ කියන්නේ මොනවද? එකිනෙකට වෙනස් 3යි තියෙන්නේ. එහෙනම් මේ වගේ එකකට අපිට අසමමිතික කාබන් පරමාණුවක් කියන්න බෑ. එහෙනම් බලන්න පුතේ අපි කතා කරන ඇමයිනෝ අම්ල වලින් ග්ලයිසින් කියලා කියන්නේ මොකද්ද? අන්න එයාට තියෙන්නේ අසමමිතික කාබන් පරමාණුවක් නෙවෙයි. එහෙනම් ග්ලයිසින් වල විතරක් අපි අර කතා කරපු தত্ত্বය දකින්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි ඒක හොඳට දැනගන්න ඕනේ. එහෙනම් මතක් කරලා බලන්න කොහොමද ඇමයිනෝ අම්ලයක් ගත්තාම මොකක්ද එහෙනම් මේ කාබන් පරමාණු වල එකින් එකට ඒවා වෙනස් ඒවා හතරක් බැඳිලා තියෙනවා. එහෙම බැඳිලා තියෙනවා නම් ඒ වගේ වල අපි කියනවා අසමමිතිකයි කියලා. හැබැයි ග්ලයිසින් ගැන කතා කරද්දී යකි තිබෙ විශේෂත්වය මොකද්ද? කාබන් පරමාණු වලට බැඳිච්ච බලන්න R කාණ්ඩයේ වෙනුත් තියෙන H එකක්. නිසා ඒ දෙන්නා එකින් එකට සමානයි. එහෙනම් අර අපි කියව කතාවට එළඹෙන්නේ නැහැ. එහෙනම් මේකේ තියෙන අසමමිතික කාබන් පරමාණුවක් නෙවෙයි. එහෙනම් පුතේ හරි. අපි මෙතනින් ඉස්සරහට කතා කරගෙන ගියොත් හරිද? අපි මෙතනින් ඉස්සරහට කතා කරගෙන ගියොත් දැන් බලන්න මම කතා කරපු සෑම අවස්ථාවකදීම මෙන්න මේ R කාණ්ඩය තමයි වෙනස් වෙනවා කිව්වේ. හරිද? දැන් මම දැන් ග්ලයිසින් කියන එක ඉරේස් කරනවා. හරිද? ඒක යාට විතරක් ආවේ ඒක නිසා. නමුත් පුතේ අපි ගත්තොත් මෙතන තියෙන R කාණ්ඩය. බලන්න එයා වෙනස් වෙන සුළුයි. නමුත් පුතා අපි ගත්තොත් එහෙම මෙන්න මේ ගෲප් එක. හරිද? මෙන්න මේ කාණ්ඩය මෙයා වෙනස් වුණේ නැහැ. හරිද? මෙන්න මේ තුන් දෙනාම වෙනස් වුණේ නැහැ. ඒ නිසා පුතේ සෑම ඇමයිනෝ අම්ලයකටම පොදු කාණ්ඩයේ විදියට ක්‍රියා කරන්නේ මෙන්න මේගොල්ලෝ. ඒ නිසා මේගොල්ලන්ට අපි කියනවා ඇමයිනෝ අම්ලවල මොකද්ද? කොඳු නාරටියේ විදියට ක්‍රියා කරන්නේ කියලා. එහෙනම් බලන්න මේවා තමයි ඇමයිනෝ අම්ලවල පොදු කාණ්ඩය. එහෙමත් නැත්නම් ප්‍රෝටීනයක කොඳු නාරටිය. එහෙනම් මෙයාලට අපි කියනවා සියල්ලටම පොදු නිසා. හරිද? මේ තුනම සියල්ලටම පොදු නිසා ප්‍රෝටීනයක මොකද්ද? ප්‍රෝටීනයක කොඳු නාරටිය කියලා කියනවා. ප්‍රෝටීනයක කොඳු නාරටිය. හැමෝටම පොදුයි. හැමෝටම තියෙන එකක්. නේද? කොඳු නාරටිය කියන්නේ. හරි. එහෙනම් මට අහන්න තියෙනවා ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක්. දැන් බලන්න මේක හොඳ MCQ point එකක්. හරිද? අපි කතා කරද්දී මෙන්න මේ ඇමීන කාණ්ඩය කියන එක මොන ගුණයිද? භාෂ්මිකයි. අපි ඒකත් ලියාගමු නේද? ඇමීන කාණ්ඩය මොකද්ද? භාෂ්මිකයි. හරි? පුංචි කාලේ ඔයගොල්ලෝ කතා කරනවා ලිට්මස් ගැන. ඉතින් ලිට්මස් වල නිල් පහය දෙන්නේ භාෂ්මික. ඒකින්ද අපි නිල් පාටින් කියනකො භාෂ්මිකයි. එතකොට කාබොක්සිලික් කාණ්ඩය අපි දන්නවා එහෙනම් ලිට්මස් වල වර්ණය මොකද්ද? රතු පාටයි එහෙනම් ඒ විදිහට ලියාගමු. අපි හොඳට මතක හිටියේ. එතකොට ආම්ලිකයි. හරිද? මේක ආම්ලිකයි. එහෙනම් පුතේ බලන්න දැන් මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම මේ ඇමයිනෝ අම්ලයක තියෙන්න පුළුවන් කාබොක්සිලික් කාණ්ඩ එකක් සහ ඇමීන කාණ්ඩ එකක් නේද කියලා. අපි අත උස්සලා කියනවා ඔව් කියලා. ඕනේ. ඇයි? බලන්නකො තියෙන්නේ එකයිනේ. එහෙනම් ඕගොල්ලන්ට MCQ එකක් ආවොත් ඕගොල්ලෝ කොහොමද? කෙලින්ම ගහනවා ඔව් කාබොක්සිලික් කාණ්ඩ එකයි ඇමීන කාණ්ඩ එකයි කියලා. හරිද පුතේ? නැහැ. ඒගොල්ලෝ අහන හොඳ තැනක් තමයි සමහරක් වෙලාවට මේ ඇමයිනෝ අම්ල වලට කාබොක්සිලික් කාණ්ඩ එකකට හෝ ඇමීන කාණ්ඩ එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ කිසිම බයක් සැකක් නැතුව ඔව් කියලා කියන්නේ ඇයි පුතේ? මෙන්න මේ R කාණ්ඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් බලන්න අවස්ථානුකූලව හරිද? අවස්ථානුකූලව මේ R කාණ්ඩයට ඕනනම් මේ විදිහට COOH කාණ්ඩයක් බැඳෙන්නත් පුළුවන්. තව එකක්. හරිද? එක් කීපයක් වෙන්නත් පුළුවන්. NH2 කාණ්ඩ බැඳෙන්නත් පුළුවන්. එහෙනම් පුතේ අවස්ථානුකූලව ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න හොඳ MCQ එකක්. අපි ගත්තොත් ඇමයිනෝ අම්ලයක ඇමීන සහ කාබොක්සිලික් කාණ්ඩ එකට වඩා වැඩියෙන් PD එක කියලා මොනවද එහෙනම් කෙලින්ම තෝරගන්න පුතේ මෙන්න මේ R කාණ්ඩය වෙනස් වෙනවා එහෙනම් එහෙම තියෙන්න පුළුවන් හරිද ඕකේ එහෙනම් ඔන්න මේකත් හරි දැන් බලන්න තව දෙයක් තියෙනවා මේකේ NH2 කාණ්ඩය භාෂ්මිකයි නේ COOH කාණ්ඩය ආම්ලිකයි එහෙනම් බලන්න එහෙම වෙන්න
පුළුවන්ද? එකම අණුවක බාෂ්මිකෙක්කුත් තියෙනවා ආම්ලිකෙක්කුත් තියෙනවා නේද? ඔයම තියෙන්න පුළුවන් පුතේ. ඔය වගේ ඒවට අපි කියනවා මොනවා කියලාද? ඇම්ෆොටෙරික ගුණයක් දක්වනවා කියලා. එහෙනම් එකම අණුව තුල මොනවද ආම්ලික හෝ බාෂ්මික කාණ්ඩයක් තියෙනවා කියන්නේ ඇම්ෆොටෙරික ගුණයක් දරන අණුවක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේක බාෂ්මික සහ ආම්ලික කාණ්ඩ දෙනින්ද ඇම්ෆොටෙරික ගුණයක් දරන එකක්. හොඳද? හරි. එහෙනම් පුතේ බලන්න මෙන්න මේ විදිහට අපි දන්නවා දැන් ඇමයිනෝ ආම්ලයක පොදු ව්‍යුහය මේකයි කියලා. ඇමයිනෝ ආම්ලයක පොදු ව්‍යුහය මේකයි කියලා. එතකොට දැන් අපි පාඩම පටන් ගද්දිම කිව්වා මෙන්න මේ ඇමයිනෝ අම්ල ගත්තාම ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා කීයක්ද? එකින් එකට වෙනස් ඒවා 20ක් විතර දායම වෙනවා කියලා. එහෙනම් පුතේ මෙන්න මේ ඇමයිනෝ අම්ල 20ක් අපි අපේ දේහය තුල සංශ්ලේෂණය කරගන්න පුළුවන්ද බැරිද කියන නිර්ණායකය මත තවත් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? අපේ දේහය තුල සංශ්ලේෂණය කරන්න පුළුවන්ද බැරිද කියන නිර්ණායකය මත කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් බලන්නකෝ. හරි. ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා අපි බලමු පොඩි මේවා හදාගන්න නේද? ඇමයිනෝ අම්ල කීයද ඕනේ? ඇමයිනෝ අම්ල 20ක් ඕනේ. ඇමයිනෝ අම්ල 20ක් ඕනේ. හරිද? ඔන්න ඕකෙන් අපි මොකක්ද ගත්ත නිර්ණායකය? දේහය තුළ සංශ්ලේෂණය කළ හැකි හෝ නොහැකි කියන කාරණා. එහෙනම් අපි බලමු දේහය තුළ සංශ්ලේෂණය කළ නොහැකි ඒවා. අන්න ඒවට අපි කියනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. මොකද්ද කියන්නේ? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඒකේ තේරුම තමයි අපිට මේව ඕනේ කියන එක නේ. මෙන්න මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. හරිද? බහුතරයක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේක අහන්න මොනවද ස්ට්‍රක්චර්ස් ඒ පේපර්ස් වල. එතකොට පුතේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් යනු කුමක්ද කියලා ඕගොල්ලන්ගෙන් අහුවොත් ඕගොල්ලෝ කෙලින්ම කියන්න ඕනේ මොකද්ද? දේහය තුල සංශ්ලේෂණය කරගත නොහැකි බාහිර ආහාර ප්‍රභව වලින් ගත යුතු ඇමයිනෝ අම්ල. අන්න එවැනි ඇමයිනෝ අම්ල කීයක්ද? 8ක් පමණ අපට හම්බ වෙනවා. 8ක් පමණ හම්බ වෙනවා. එහෙනම් අපි මෙතන ෂෝට් නෝට් එකක් හදාගත්තොත් මෙයාව දේහය තුල සංශ්ලේෂණය කරන්න පුළුවන්ද? දේහය තුල සංශ්ලේෂණය කරන්න බෑ. සංශ්ලේෂණය කරන්න බෑ. හරිද? සංශ්ලේෂණය බෑ. ඒක කරන්න බෑ. එහෙනම් අපි ආහාර වලින් ගන්න ඕනේ. අනිත් ආකාරය තමයි පුතේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. මොකද්ද? අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. දැන් ඒකෙන්ම තේරෙන්නේ නැති නේද? නොවන ඇමයිනෝ අම්ල. පුතේ ඔන්න ඕකෙන් කියන්නේ මෙන්න මේවා අපිට ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේවා බලන්න නම් දැන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 8යි. එහෙනම් අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කීයද? 12යි. 12යි. දැන් මේ වගේ දේවල් එහෙනම් මොකද කරන්නේ? අපි ගන්න ඕනේ මේවා අපේ දේහය තුළ සංශ්ලේෂණය වෙනවා. හරිද? එහෙනම් බලන්න ඔයගොල්ලන්ගෙන් බැරි වෙලාවත් ස්ට්‍රක්චර්ස් එකේදී අහුවොත් ඔයගොල්ලන් කියන්න ඕනේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියන්නේ දේහය තුළ සංශ්ලේෂණය කරගත හැකි ඇමයිනෝ අම්ල කියලා. එහෙනම් බලන්න පුතේ මේවා මොනවද? දේහය තුළ. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇඟ ඇතුලේ සංශ්ලේෂණය කරන්න පුළුවන්. සංශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙනම් ඕක තමයි කතන්දරය. මේක පුළුවන්. හැබැයි පුතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි කතාවට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඕනේ සංශ්ලේෂණය කරන්න බැරි නිසා අපි ගන්නවායි කියලා. මේක සංශ්ලේෂණය කරගන්න පුළුවන් කියලා මෙන්න මේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල දේහය තුල සංශ්ලේෂණය කරන්න නම් මොනවද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍ය වෙනවා. එහෙනම් බලන්න පුතා. ඍජුව නොවුනත් වක්‍රව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල දේහය තුල හදාගන්න අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍ය වෙනවා. හරිද? ඔන්න ඔකයි කතාව. එහෙනම් පුතේ අපි දැන් මේ වෙනකොට ඇමයිනෝ අම්ලයක් කියන්නේ මොකද්ද? එතකොට ඇමයිනෝ අම්ල කොච්චරක් තියෙනවද ප්‍රෝටීනයක් හදන්න? මේ වගේ දේවල් පිළිබඳව සාකච්ඡා කරා. එහෙනම් අපි ඊළඟට බලමු මෙන්න මේ ඇමයිනෝ අම්ල කියන බිල්ඩින් යුනිට්ස් එහෙම නැත්නම් ඒකාණු විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙනවා කොහොමද මේ කියන බහුභාවික සංයෝගය හැදෙන්නේ කියලා. දැන් අපි කෙටි මතක් කිරීමක් කරොත් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල දැනුම් මේකේ මොනොසැකරයිඩ්. හැබැයි මොනොසැකරයිඩ් කියන්නේ ඒගොල්ලන්ගේ බිල්ඩින් යුනිට් එක නැත්නම් ඒක කණු. එතකොට ඒගොල්ලන් අතර ඇති උනේ ග්ලයිකෝසිඩික් බන්ධ නේ.
එතකොට අපි ලිපිඩ කතා කරද්දී ග්ලිසරෝල් සහ මේද අම්ල අතර මොනවද එස්ටර් බන්ධන ඇති වෙනවා. එහෙනම් පුතේ මේ විදිහට ඇමයිනෝ අම්ල අණු අතරත් බන්ධන ඇති වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඇමයිනෝ අම්ල සහ ඇමයිනෝ අම්ල අණු අතර ඇති වෙන්නේ මොකද්ද? පෙප්ටයිඩ් බන්ධන. මොනවද? පෙප්ටයිඩ් බන්ධන. එහෙනම් අපි මෙතන ඉඳන් කතා කරන්න යන්නේ ඔන්න ඔය කියන මොනවද? පෙප්ටයිඩ් බන්ධන මෙන්න මේවා තුල ඇති වෙන්නේ කොහොමද කියන එක. හරිද? ඇති වෙන්නේ කොහොමද කියන එකයි කතා කරන්න යන්නේ. ඔන්න බලන්න. එහෙනම් හොඳට මතක තියෙන්න ඕනේ හැම එකක්ම දැන් මේ වගේ විෂය කරුණු ඔයගොල්ලෝ A level කරන ළමයි විදිහට මතක තියාගද්දී පුතේ සංසන්දනාත්මකව මතක තියාගන්න. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රෝටීන් එක දැනුම් මේකේ අහද්දී ඕගොල්ලන් අනිත් ඒවා වගේ මතක් කරන්න කියන්නේ නැහැ. එපා. ඒක නිකන් පොර වෙනවනේ. ඒව ඕනේ නැහැ. තමන්ගේ මතකයට ඒක දාගන්න. ඒ කියන්නේ නිතර ආවර්ජනය කරන්න නේද? දැන් මේ සමය තුල විවිධ දේවල් නිසා අපි අධ්‍යාපනයේ දුරස් වෙනවා. නමුත් එහෙම බෑනේ. එතකොට අපි නිරත වෙන යම්කිසි ක්‍රියාවක් කරනකොට අපිට අදාළ දේවලුත් අපි ආවම මතක් කරන්න පුරුදු වෙන්න ඕනේ. නේද? නිතර මේක පුරුදු පුහුණු කරන එක තුලින් තමයි අපිට මේවා මතක තියාගන්න පුළුවන්. බයෝ කරන ළමයි කියන්නේ ගොඩක් වෙලාවට අපි පාඩම් කරනවා ප්‍රශ්නේ දින අමතක වෙනවා කියලා. ඔව් ඒක මනුස්ස ස්වභාවය. ඒ කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක්ට එහෙම මේ හැමදේම මතක තියාගන්න විදියක් නැහැ පුතා. මේක මොකද මේ අන්ලිමිටඩ් මෙමරි එකක් තියෙන කම්පියුටර් එකක් නෙවෙයි. අමතක වෙනවා. නමුත් අපිට මේ විභාගේ පාස් කරන්න මේ කරුණු මතක තියාගන්න. ඉතින් ඒක නිසා අපි කරන්න ඕනේ මේ දේවල් නිතර මෙනෙහි කරන එක. මහ ලොකු දේවල් නෙමෙයි පුතේ. පොඩ මේව මතක් කරන්න. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ඇමයිනෝ අම්ල එකතු වෙලා මෙන්න මේ කියන ප්‍රෝටීන එහෙමත් නැත්නම් පෙප්ටයිඩ් වලින් ප්‍රෝටීන හැදෙන්නේ කියලා. හරිද? ඔන්න බලන්න. දැන් අපි කතා කරා මෙන්න බලන්න. හරිද? කාබන් එකක් තියෙනවා මොනවද? H කාණ්ඩයක් තියෙනවා NH2 කාණ්ඩයක් තියෙනවා. අපි NH2 එක මේ විදිහට ලියාගමු. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ආයි තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්. ඒක අපි C double O කියන්නේ විත්ත බන්ධනෝ සහ OH විදිහට ලියමු. ඒකල්ලා මෙන්න මෙතෙන්ට අපි R කාණ්ඩය දාගමු. ඒ වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් ඔන්න එක ඇමයිනෝ අම්ලයක්. එවැනිම තවත් ඇමයිනෝ අම්ලයක් එක්ක. ඒ කියන්නේ N තියෙනවා H තියෙනවා මෙන්න H තියෙනවා. එතකොට මෙතන කාබන් එකක් තියෙනවා H එකක් තියෙනවා R වෙනස් වෙන්න පුළුවන් මේ විදිහටම COOH තියෙනවා. ඔන්න බලන්න. දැන් මේ කියන්නේ නම් ඇමයිනෝ අම්ල දෙකක්. එතකොට පුතේ මෙන්න මේ ඇමයිනෝ අම්ල දෙකක් එක ළඟ තියෙද්දී කාබොක්සිලික් කාණ්ඩේ OH එක්කෙනා කියනවා එහා පැත්තේ ඇමින කාණ්ඩේ H එක්කෙනාට අනේ ඔයා ඔහොම ඉන්න එපා. එන්නකො මං ගාවට කියලා. ඒ කරලා ඒ දෙන්න වුණ බලන්න හරිද? පොර රහසේම බන්ධනයක් හදනවා. ඒ දෙන්න හදනවා. හදලා පුතේ ඇයි අනේ අපි මෙහෙම ඉන්නේ කියලා මේ දෙන්න වෙන් වෙලා යනවා. බලන්න. OH + H මොකක්ද හැදෙන්නේ? H2O නේද? ජල අණුවක් හැදෙනවා. අන්න බලන්න එහෙනම් මෙන්න මෙතනත් බන්ධනයක් හැදෙද්දී මොකද්ද? ජල අණුවක් ඉවත් වෙනවා. එහෙනම් බලන්න පුතේ දැන් කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා. ඔන්න බලන්න. දැන් ඉතුරු ඉස්සරෝම ගැලවිච්ච නැතුව ඉතුරු වෙලා තියෙන ටික බලමු. දිත්ත බන්ධනෝ තියෙනවා C තියෙනවා R කාණ්ඩය තියෙනවා H කාණ්ඩය තියෙනවා NH2 කියන කාණ්ඩ දෙක තියෙනවා. NH2 කියන කාණ්ඩ දෙක තියෙනවා. හරිද? එතකොට මෙතනින් ගත්තාම N තියෙනවා H තියෙනවා. හරිද? මෙතන C තියෙනවා H තියෙනවා. මෙතන R කාණ්ඩය තියෙනවා. ඉතින් මේකේ අන්න COOH තියෙනවා. හරි. එහෙනම් පුතේ මෙතනදී බන්ධනය ඇති වෙලා තියෙන්නේ කවුරු අතරද? මෙන්න මේ කාබන් සහ නයිට්‍රජන් අතර. එහෙනම් බලන්න ඔය බන්ධන ඇති වෙන දැන් හරිම වැදගත්. ඒව හොඳට බලන්න ඕනේ නේද? වෙන දැනගන්න කියලා ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් හොඳක් වෙන්නේ නැහැ. ඒ අපි හරියට කරන දේ කරන්න ඕනේ. දැන් බලන්න පුතේ මෙන්න පෙප්ටයිඩ් බන්ධනය. මෙන්න පෙප්ටයිඩ් බන්ධනය. හරිද? මෙන්න පෙප්ටයිඩ් බන්ධනය කියන්නේ. හැදෙන්නේ. එතකොට පුතේ මෙන්න මෙවැනි පෙප්ටයිඩ් බන්ධන වලින් තමයි අර අපි කිව්ව ඇමයිනෝ අම්ල ටික යා කරන්නේ. එහෙම නැත්නම් බන්ධ ගන්න. එතකොට මෙතන ඇමයිනෝ අම්ල දෙකකින් මොකක්ද එහෙනම් හැදිලා තියෙන්නේ? ඩයිපෙප්ටයිඩ්. හරිද? එහෙනම් මේ විදිහට හැදිලා තියෙනවා. එහෙනම් පුතේ මෙවැනි ඒවා රාශියක් රේඛීය පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳිලා හැදෙනවා මොකද්ද? පොලිපෙප්ටයිඩ් දානවා. ඒ කියන්නේ පුතා එහෙනම් බලන්න මෙන්න මෙතන ඉච්චේ හරිද? ඔන්න. එහෙනම් මේ විදිහට දෙපැත්තෙන් දිගට දැනෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ වගේ ඒවා එන මෙහෙම විශාල සංඛ්‍යාවක් අපි හිතමු වෙන් කියලා
විශාල සංඛ්‍යාවකින් හැදෙනවා පොලිපෙප්ටයිඩ් දාමයක් කියලා. හරිද? එහෙනම් බලන්න පුතේ අපි පොලිපෙප්ටයිඩ් දාමයක් හැදෙන්නේ කොහොමද කියන එක ගැන සරලව කතා කරමු.